අයිපුවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනජෙල්ලකොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් මුදුවප්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මෙවර සිරිපා වන්දනා සමය අදින් නැරඹෙයි. ජනවාරි මාසය තුළ සිරිපා වන්දනාවේ පැමිණීමෙන් වළකින්නයි ඉල්ලීමක්. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 33,000 ඉක්මවයි. අමරිකානුවන්ට ඩොලර් 200ක කොවිඩ් සහන චෙක් පතක්. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් උඳුවප්පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් ගෙනෙනු ලබන සදහම් විකාශය අද දවස පුරා සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. ව්‍යවහාර මාස ක්‍රමයට අනුව දෙසැම්බර් මාසයට යෙදෙන්නේ පින්බර උඳුවප් පුන් පොහෝ දිනයයි. ශ්‍රී ලංකා දීපයට අමාසිරි සදහම් දායාද කොට වදාළ මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත අප මහා බෝසතාණන් වහන්සේ දස මරසින් පරදා ලෝතුරා සම්බුදු බව සාක්ෂාත් කරනා විට සෙවන සලසාලු අසිරිමත් ජයශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාකාරත්නය ධර්මාශෝක අධිරාජයාණන්ගේ දායකත්වයෙන් සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් දඹදිව් තලයේ සිට ශ්‍රී ලංකා දීපය වෙත වැඩමවා වදාළ සේක. ඒ ජීවමාන වූ සම්බුදුරජුන් බඳු අසිරිමත් වූ ජයශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාකාරත්නය අදත් ඉතා සුවයේ අනුරාධපුර මහමෙවුනා උයනේ උඩමළුවේ විරාජමානව වැඩ සිටිති. දඹදිව් තලයේ රජ වූ ධර්මාශෝක අධිරාජයාණන්ගේ දියණිය වූ සංඝමිත්තා තෙරණිය බුදුදහමේ අතිශය පැහැදුණු සිත් ඇතිව මේ බියකරු සසරින් නිදහස් වන අදිටනින් ආයුපාලී මහරහත් මෙහෙණින් වහන්සේගේ ආචාර්යත්වයෙන් සහ ධම්මපාලී මහරහත් මෙහෙණින් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ගෞතම බුදුසසුනේ උතුම් පැවිදි උපසම්පදාව ලබා නොබෝ කලකින් උතුම් අරහත්වය සාක්ෂාත් කළාය. තම සහෝදරයා වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඇරයුමෙන් සිරිලක භික්ෂුණී උපසම්පදාවක් පිහිටවනු පිණිස තවත් මෙහෙණින් වහන්සේලා 11 නමක් සමග ජයශ්‍රී මහා බෝධිශාකාරත්නයද වැඩමවාගෙන ශ්‍රී ලංකා දීපයට වැඩමවා වදාළ සේක. ඒ වන විට පැවිදි අපේක්ෂාවෙන් සිටි අනුලාභිසව ප්‍රධාන 500ක් කුලශ්‍රීන් පැවිදි බිමට පත් කරවමින් මෙරට භික්ෂුණී පැවිද්ද බිහිවීමේ මූලාරම්භය පින්බර උඳුවප්පුන් පොහෝ දිනේදී සිදුවිය. අපගේ භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුතුව මෙසිරිලක් දෙරණ වෙත තෙවනවර වැඩමවා වදාළ කල්හි සුමන සමන් දෙව්රජුන්ගේ ඇරයුමෙන් සමනොල ගිරිහිස ඉන්ද්‍රනීල මාණික්‍ය රත්නයක් මස්තකෙහි තථාගත වාම ශ්‍රීපාද පද්මය පිහිටුවා වදාළ සේක. එම උතුම් ශ්‍රීපාද පද්මය සැදැහැ සිතින් වන්දනා කරනු පිණිස සුන්දර වූ ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන්නේ පින්බර උඳුවප්පුන් පොහෝ දිනේදී. මේ පින්බර උඳුවප්පුන් පොහෝ දිනේ සිදු වූ සුපින්බර සිදුවීම් අප මේ උඳුවප් මාසයේ පුරාවටම සිහි කරමු. මෙවර උඳුවප්පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් ගෙන එනු ලබන පෝදා සදහම් විකාශය අද දවස පුරා සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ නිවසේ සිටම වත්පිළිවෙත් පුරන්නට ධර්මදේශනා ධර්ම සාකච්ඡා සීල භාවනා වැඩසටහන් ඇතුළු සදහම් දේශනා රැසක් සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වන අතර තවදුරටත් එකී සදහම් වැඩසටහන් පෙළ විකාශය වනවා. සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වුණා. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියේ ජනවාරි මාසය තුළ සිරිපා වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙසයි. ඒ අනුවයි චාරිත්‍රානුකූලව පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සදහතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ රත්නපුර අවිස්සාවෙල්ල හැටන් මාර්ගය ඔස්සේත් බලංගොඩ භගවන්තලාව මාර්ගය ඔස්සේත් රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේත් ඊයේ සිරිපා මළුව වෙත පෙරහැරින් වැඩම කරවනු ලැබුවේ.
නිරෝධායන උපදෙස්වලට අනුකූලව ශ්‍රීපාද උඩමළුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි වන්දනාකරුවන් පිරිසක් පමණක් සහභාගී කර ගනිමින් ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කළා. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වූ දිනේ දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය ප්‍රජා අමාත්‍යාංශ නීතිඥ සිසිර ජයකොඩි මහතා ආයුර්වේද ඖෂධ වර්ග 108කින් සමන්විත ඖෂධ වට්ටෝරුවක්ද ශ්‍රීපාද උඩමළුවට පූජා කරනු ලැබුවා. කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙවර සිරිපා වන්දනා සමයේදී සැදැහැවතුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ දක්වා තිබෙනවා. ඒ අනුව සිරිපා වන්දනාවේ පැමිණීමට අදහස් කරන පිරිස් තම වන්දනා නඩවල තොරතුරු ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී එම සහතිකයේ පිටපතක් රැගෙන ආ යුතු බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම ශ්‍රීපාදස්ථාන ගමන් මාර්ගයේ තාවකාලිකව නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු අතර අම්බලම් විශ්‍රාමශාලා ආශ්‍රිත ප්‍රදේශවල යාචකයන් විසින් සිඟමන් යැදීම හෝ සිඟමන් ලබා දීම සිදු නොකළ යුතු බවද අදාළ ගැසට් පත්‍රයේ සඳහන්. සිරිපා මළුව විශ්‍රාමශාලා ප්‍රදේශයන්හි මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් කර තිබෙනවා. කොවිඩ් ආසාදිතින් 549 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 41603ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනේ සුවය ලැබූ ආසාදිතින් සමග මෙරට සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 33000 සීමාව ඉක්ම වූ බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 549 දෙනා දිස්ත්‍රික්ක 18කින් වාර්තා වන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 237ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන අතර ඊයේ එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් හඳුනාගෙන තිබුණා. මීට අමතරව මහනුවරින් 44ක්, කළුතරෙන් 39ක් ආදී වශයෙන් සෙසු ආසාදිතයින් හඳුනා ගැනුණා. මේ අතර කොවිඩ් ආසාදිත මරණ 3ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 194ක් දක්වා ඉහළ ගියා. දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර කොවිඩ් ආසාදනය සමග ඇති වූ ලේ විෂවීම සහ අදිරුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් ඔහුගේ මරණයට හේතු වී තිබෙනවා. එමෙන්ම ඊයේ වාර්තා වූ තවත් කොවිඩ් මරණයක් වාර්තා වුණේ තෙල්දෙණිය ප්‍රදේශයෙන්. 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ තෙල්දෙණිය රෝහලේදී. එසේම දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවක්ද කළුතර දිස්ත්‍රික් රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඇයගේ මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් ආසාදනය සමග ලේ විෂවීමක්. කොවිඩ් පොසිටිව් මරණ ආදාහනය කරනවායි කියන ඒ ස්ථීර තීරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තාමත් ඉන්නේ. අපි මේ පිළිබඳව විශේෂඥ කමිටුවක් පත් කරලා තමයි මේ තීරණයට ගිය මාර්තු මාසේ පැමිණියේ. අපි මේ පිළිබඳව නැවත වරක් වෛරස් විශේෂඥයන්ගෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. දැන් ඒකේ වාර්තාව අපි ලැබෙනකන් බලාගෙන ඉන්නවා. වෙනසක් තියෙනවා නම් අපි මහ ජනතාවට දැනුම් දෙනවා. මේ අතර අනුරාධපුර උතුරුමැද පළාත් සභාවේ සේවය කරනු ලබන නිලධාරීනියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග එම පළාත් සභා ප්‍රධාන අමාත්‍යාංශ කාර්යාලය වසා දැමීමට පියවරගෙන තිබෙනවා. එමෙන්ම ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ නිලධාරියෙකුටද COVID-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග එම කාර්යාලයේ මහජන හමුවීම් తాවකාලිකව නවතා දැමීමටයි පියවරගෙන ඇත්තේ. අදාළ නිලධාරියාට කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගැනුණේ ඔහු ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී බවයි වාර්තා වන්නේ. මේ අතර දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ කුමාරිමුල්ල ගම්මානයේ ආශ්‍රිතව සිදු කරන ලද PCR පරීක්ෂණ 105ක් අතරින් 34 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 7484ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 33925ක් ලෙසයි. යුක්‍රේනයේ සිට සංචාරකයන් පිරිසක් රැගත් තවත් ගුවන් යානයක් අද දිවයිනට පැමිණ තිබෙනවා. ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්. සංචාරකයින් 204 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 9 දෙනෙකු රැගත්
එම යානය යුක්‍රේනයේ කියවුණුවර සිට අද දහවල් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ දිනේ යුක්‍රේනයේ සිට සංචාරකයින් 180 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. කොග්ගල හා බෙන්තොට ප්‍රදේශවල පිහිටි හෝටල්වල රැඳී සිටින එම සංචාරකයින් තවත් PCR පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම සංචාරකයන් සියලු දෙනාම සංචාරක අමාත්‍යාංශයෙන් හඳුනාගත්ත හෝටල් සඳහා යොමු කරනවා. ගුවන් තොටුපොළේ සිට හෝටල් සඳහා යන සියලුම සංචාරකයන් ඒ ගමන් ගන්නා බස් රථ ඒ බස් රථවල රියදුරන් සේවකයන් සියලු දෙනාම ජෛව බුබුලක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. කොට ඔවුන් ඒ හෝටල් වලදී අවශ්‍ය PCR පරීක්ෂණ වලට ලක් කරලා ඊට පස්සේ ඔවුන් සංචාරක අමාත්‍යාංශයේ විසින් හඳුනාගත් ස්ථානවලට ඔවුන් සිටින කාල සීමාවේදී සංචාරක අමාත්‍යාංශය අනිකුත් ආයතනවල ඍජු අධීක්ෂණය යටතේ නැවත වරක් ජෛව බුබුලක් ලෙස රැගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හෝටලුත් එමය කාර්ය මණ්ඩලයේ කිසිම දෙනෙකුට මෙම ජෛව බුබුලෙන් එළියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මෙම නියම ව්‍යාපෘති ඉවරුණාට පස්සේ මෙම හෝටල් වල සිටින සියලුම කාර්ය මණ්ඩලය සති දෙකකට නැවත වරක් සම්පූර්ණ නිරෝධායනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් රටක් විදියට අපි කොරෝනා වසංගතයට මුහුණ දීලා තියෙන වෙලාවක වුණත් අපිට ආර්ථිකමය පැත්තත් බැලිය යුතු නිසා මෙම නියම ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන්න ඔකේ අමාත්‍යාංශයෙන් අවසර ලබා දුන්නා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ලා යන මහත්වරුන් සිය නිලවලින් උසස් කර තිබෙනවා. ඒ අනුව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඔවුන් දෙදෙනාම ජෙනරාල් නිලයට උසස් කර ඇති බවයි. මෙරට මානුෂීය මෙහෙයුමේදී ඉතා සුවිශේෂී කාර්යභාරයක් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ලා මහතා යන යුද හමුදා නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා. මේ දක්වා මේජර් ජෙනරාල් නිලයේ කටයුතු කළ ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙරට වත්මන් ආරක්ෂක ලේකම්වරයායි. එසේම ජෙනරාල් නිලය දක්වා උසස් කරන ලද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ලා මහතා මේ දක්වා කටයුතු කරනු ලැබුවේ ලුතිනන්ට් ජෙනරාල් නිලයෙහි. මෙරට වත්මන් යුද හමුදාපතිවරයා වන ශවේන්ද්‍ර සිල්ලා මහතා මෙරට පැතිරෙන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විටත් ප්‍රමුඛ කාර්යයක් ඉටු කරමින් සිටිනවා. විෂමූ හැකියාවන්ගේ හරය නොදන්නවුන් අධ්‍යාපනයේ ආකෘතිමය ලවය විශාල කොටගෙන පූර්ණ තරගකාරී රාමුවක ළමා මනස සිරකත කොට තිබෙන යුගයක කුඩා දරුවෙකුගේ සිතෙහි ඇතිවන පීඩනයක් සහ දෙදරා යන සොඳුරු සිතුවිලි සංකේතවත් කරන විෂමභාග චිත්‍රපටය ලාංකීය සිනමා ගමන් මගේ හැරවුම් ලක්ෂයක්. ශ්‍රද්ධා මාධ්‍යජාලයේ නිෂ්පාදනයක් ලෙසින් ලලිත් රත්නායකයන්ගේ අභිමංගල සිනමා නිර්මාණය වූ විෂමභාග චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා සම්මාන රැසකින් පිදුම් ලබන්නේ වත්මන් සිනමාකරණයෙහි නැවුම් ප්‍රගමනයක් ලෙසින්. සමාජ සත්කාර චිත්‍රපටයක් ලෙසින් දහසක් මිනිසුන්ගේ බලාපොරොත්තු මුදුන් පමුණවමින් විෂමභාග චිත්‍රපටය ශ්‍රී ලංකයේ ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර සිනමා සම්මානයෙන් පිදුම් ලැබූ හරවත් ප්‍රස්තුතයක්. එකී වින්දනීය අර්ථාන්විත සිනමා නිර්මාණය අන්තර්ජාල අවකාශය ඔස්සේ ගෙනෙන්නේ සුවහසක් ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්. www.shraddha.lk වෙබ් අඩවිය ඔස්සේ සුපහැදිලි HD රූපරාමු සමගින් විෂමභාග චිත්‍රපටය නැරඹීමට ඒ අනුව අවස්ථාව උදා වනවා. සිනමා හැරවුම් ලක්ෂයේ සමාජ ප්‍රගමනයක ජීවිතාදර්ශය විඳින්නට විෂමභාග සොඳුරු සිනමා සිත්තම නවමු අත්දැකීම් සමුදායක් වනු ඇති. විෂමභාග සදහම් විකාශනයේ වසර ගණනාවක විකාශන පරාසය පුළුල් කරමින් ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් ඌව පළාතේ සම්ප්‍රේෂණ විකාශනයට සූදානමින් පසු වනවා. එකී සදහම් විකාශය මගින් තවත් පිරිසකට ධර්ම දානය ලබා දීමේ මා හැඟි කාර්ය ඉටුවනු ඇති. සාරගර්භ ලංකාදරණිය රන් දජයක්ව දේශාන්තර පුරා ඉහළට එසවෙද්දී එකී ප්‍රෞඩත්වය දැනුනේ සිහලදීපයේ අපටමයි. අන් දේශයන් ඉදිරියේ පසු නොබැස දේශයක් ලෙස ජයගත් තැන එකී අභිමානය දැනුනේද සිහලදීපයේ අපහදවතටමයි.
දේශයේ ස්වාධීනත්වය වෙනුවෙන් සිදු කළ කැපවීම් සමුදායක සිව්තික සුරකින විරුවන්ගේ කැපවීම දකිද්දී දේශමාමක වීරෝතාර සිතුවිලි ජනිත වූයේ අප තුළයි. එකී ලක්දරණයෙහි ස්වාධීනත්වය පතා දියත් වූ නිදහස් සරගලයන්හි ඌව වෙල්ලස්ස නිදහස් සරගලය ඉතිහාසයේ සටහන් වූයේ ස්වාධීනත්වය පතා ඇති වූ නිදහස් සරගලයක් ලෙසයි. එකී ඉතිහාස සාක්ෂී පිරික්සීමේදී නැගෙනහිර දකුණ සහ මධ්‍යම පළාත්වලට මායිම්ව පිහිටි ඌව පළාත සිහ එඩිපෑ සිරිලක් දරුවන්ගේ නිචබිමක්. පසකින් දුන්හිදැල්ලේ සෞන්දර්යත් දියලුමැල්ලේ ආකර්ශණයත් සහිතව වෙල්ලස්ස පුරවරය එකී සුන්දරත්වයේ නිමැවුම් පෙළහරක්. අපගේ සම්බුදුරජුන් පළමුවරට මෙලක්ද්වීපයට වැඩම කොට වදාළ මහියංගන පුදබිම නිර්මල ශ්‍රී සධර්මයේ පහස අදටද විරාජමාන කරවයි. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් පාදස්පර්ශයෙන් සුපූජනීයත්වයට පත් ඌව පළාතේ සුපිහිටි මුද්‍යංගන රජමහා විහාරයද නිමල ශ්‍රී සදහම් දහරාවේ නිසල පින්කෙතක්. එකී ලංකා ඉතිහාසයත් සද්ධර්ම සංස්පර්ශනයත් සුසැඳී ඌව පළාතේත් ලක්දිව ප්‍රෞඩ ඉතිහාසයේත් නවමු පරිච්ඡේදයක් ලෙසින් ශ්‍රද්ධා රූපවාහිනියේත් ලක්විරු ගුවන් විදුලියේත් සදහම් විකාශය නන්දෙස ප්‍රචලිත විය යුතුමය. බණ පදයක් අසමින් ශ්‍රද්ධා රූපවාහිනිය නරඹා ලක්විරු ගුවන් විදුලිය ශ්‍රවණය කරමින් සිය දිවි සරු කරගත් පිරිස් ඕනෑ තරම් සිටී. එකී මාධ්‍ය මෙහෙවරෙහි නොනිමිදා යාදය තවත් සැදැහැති පිරිසකට ලබාදීම කලන මිත්‍රත්වයේ ප්‍රබල සංකේතයක් වනු ඇති. අපගේ තිලෝගුරු සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සදහම් අප ශ්‍රවණය කරන්නට වාසනාවන්ත වී ඇතිසේම අප දන්නා සදහම් තවකෙකු වෙත සංස්පර්ශනය කරන්නට හැකිනම් එයද වටිනා කරුණකි. පුරා වසර ගණනාවක සදහම් විකාශයේ දායාදය ලෙසින් පෙළින් පෙළ පැතිරගිය සදහම් දහරාව විවිධ සමාජ සංසිද්ධීන් හමුවේද නිවස වෙතටම ගෙන එන්නට ශ්‍රද්ධා රූපවාහිනී සහ ලක්විරු ගුවන් විදුලි විකාශය දායක වූ බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නොවෙයි. මේ එකී සදහම් දේශනාවන් තවත් පිරිසකට අසන්නට දකින්නට ලබාදිය යුතුම කාලයයි. ඌව පළාතම ආවරණය වන පරිදි නව සම්ප්‍රේෂණ කුළුණක් ඉදිකරමින් එකී සදහම් ප්‍රචාරණයට ශ්‍රද්ධා මාධ්‍යජාලය සූදානමින් සිටී. මේ සඳහා සදහම් දායකත්වය ලබාදීමට ඔබට දැහැකි බව සිහිපත් කරනුයේ සදහම් ප්‍රචාරණයේ කොටස්කරුවෙකු වන්නට ඔබටත් හැකි බවද යළිත් සිහිපත් කරමින්. සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ මුළු වියදමෙන් කොටස් කිහිපයක් හෝ ඔබට ඕනෑම මුදලකින් මේ සඳහා දායක විය හැකි. සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ මුළු වියදමෙන් 30න් එකක් රුපියල් ලක්ෂ 10ක් ලෙසින්, 60න් එකක් රුපියල් ලක්ෂ 5ක් ලෙසින්, 300න් එකක් රුපියල් ලක්ෂයක් ලෙසින්, කොටස් 3000කින් එකක් රුපියල් 10000ක් ලෙසින්, කොටස් 6000න් එකක් එනම් රුපියල් 5000 කොටසක් හෝ කොටස් කිහිපයක් හෝ ඔබට කැමති මුදලකින් මේ සඳහා දායක විය හැකියි. ඔබගේ මුදල් සම්පත් බැංකුව කඩුවෙල ශාඛාවේ ගිණුම් අංක 0162 6 04 202 දරන ශ්‍රද්ධා රූපවාහිනී සංවර්ධන අරමුදලට බැර කිරීමට හැකියාව පවතිනවා. මේ සුවිසල් මාධ්‍ය මෙහෙවරක සදහම් ප්‍රචාරණයට ඔබටත් දායක විය හැකි මහඟු අවස්ථාවක්. පසුගියදා දිවයිනට ගෙන්වා තිබූ කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28 සම්බන්ධව සිදු කළ විමර්ශන වාර්තාව සතියක් තුළ ලබාගත හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෙසේ වෙතත් මෙම කෘෂි අපද්‍රව්‍ය නැවත හරවා යැවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පහුගිය දවස්වල තවත් ආందోලනාත්මක සිද්ධියක් ඇති වුණා. යුක්‍රේනයේ ඉඳලා මෙරටට කන්ටේනර් 28ක් කෘෂි අපද්‍රව්‍ය ගෙන්වලා තිබුණා. මේ පිළිබඳව තවමත් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මේවා හිතාමතා ගෙන්වුවද? එහෙම නැත්නම් රැවටීමක් වුණාද? මේක පිළිබඳව තමයි අපිට සොයන්න තියෙන්නේ. යුක්‍රේන ජාතිකයන් මේ සමාගම් වල අය රැවට්ටුවද? එහෙම නැත්නම් සමාගම් වල අය අපිව රවට්ටලා මේ කටයුත්ත කරන්න ගියාද කියන එක පිළිබඳව පුළුල්ව අපි විමර්ශනය කරන්න කියලා තියෙනවා. තාම අපි විශ්වාස කරනවා මේ සතියක් වගේ ඇතුළත අපිට මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලැබේවි කියලා. අපි අනුව යම් විදියකින්
මේ කටයුත්තට අපේ ව්‍යාපාරිකයන් සම්බන්ධතාවයක් තිබෙනවා නම් හිතාමතා මේ කටයුත්ත කරලා තිබෙනවා නම් මේකට එරෙහිව ඔවුන්ට නීත්‍යානුකූලව අපි කටයුතු කරනවා. ඒ වගේම කොහොමදත් මේ රැගෙන ආපු සියලුම කෘෂි අපද්‍රව්‍ය ඒ රටවල් වලට නැවත අපි පිටමං කරනවා. මොකද මේවා තුලින් අපේ රටේ කෘෂිකර්මය පරිසරය විතරක් නෙවෙයි කෘෂිකර්මයක් විනාශ වෙන්න ඉඩ තියෙනවා. මේවා හරහා විශාල හානිකර දේවල් මේ හැකියාව තිබෙනවා. නිසා කොත්තමල්ලි කියලා අපිට කුණු ගෙනාවද එව්වද කියන එක තමයි එව්වද ගෙනාවද කියන එක තමයි අපිට හොයන්න තියෙන්නේ. ඒක පිළිබඳව අපි දැඩි ලෙස විමර්ශනය කරනවා. දැනටමත් අපි බාසල් සම්මුතියේ ලේකම් කාර්යාලයට මේ පිළිබඳව පැමිණිලි කරලා තිබෙනවා. ඒනොත් අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව අවධානය යොමු කරලා ඒ කටයුත්ත පිළිබඳව මේ වගේ සිදුවීම් සිදුවෙන අවස්ථාවන් වල ඒවට එරෙහි ක්‍රියාමාර්ගයන් ගන්න අපි පසුබට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උදෙසා ගුවනින් මල් ඉසිමින් උන්වහන්සේ වෙනුවෙන් පූජෝපහාර දක්වන අවස්ථා මෑත කාලීනව දක්නට ලැබෙනවා. මෙලෙස ගුවනින් මල් ඉසීමේ කාර්ය අතීතයේ සිටම දක්නට ලැබෙන දෙයක්. එනිසාම අද උතුම් පොහෝ දිනේදී එහි ඉතිහාසය පිළිබඳව අප සොයා බැලීමක් කළා. ලංකා උරුමය උරුමයක් ලෙසින් නැගී සිටින්නටත් සංස්කෘතියක් ලෙසින් ගොඩනැගෙන්නටත් හෙළ ශ්‍රී විභූතිය ඉවහල් වූ බව සැබෑවකි. බුදු දහමින් සංස්පර්ශිතව සද්ධර්මය විහිදී පැතිරී යන සිව්හෙළයක සද්ධර්ම වර්ෂාවන් සිත් නිවා සනහලන මල්දමක් මිනි. එකී මල්දම් පෙළින් පෙළනිබවා භාග්‍යවතුන් වහන්සේ අභියස පුද දෙමින් උන්වහන්සේ උදෙසා හරසර පුදසුන් දැක්වීම සිත් නිවී පහන් කරවන්නක්. එලෙසින්ම ගුවනින් මල්පුදා එකී හරසර පුදසුන් දැක්වීමද උන්වහන්සේ උදෙසාම සිදු කරන්නක්. මෑත කාලීනව ගුවනින් මල්පුද දෙන එවැනි සිත් සනහන දසුන් ඔබ දැක ඇති. ගුවන් ගැබමතින් විහිදී නේක සුගන්ධ මල්තාමයන් දරණීය සංස්පර්ශනය කරමින් බුදුරජුන් අභියස පුදසුන් තනවනු ඇති. දහසක් ජනසිත් පහදවමින් සාතු නාද මධ්‍යයේ එකී පිවිතුරුමල් ගුවන් මතින් ඇදහැලෙනු ඇති. එලෙස මෑත කාලීනව ගුවනින් මල්ලිසීම දක්නට ලැබුණද ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ගුවනින් මල්ලිසීම පිළිබඳව සටහන් වන්නේ 1940 වර්ෂයේදී උතුම් ස්වර්ණමාලී මහා සෑරජුන් මත චූඩා මාණික්‍ය තැන්පත් කරමින් පැවති පුණ්‍යෝත්සවයේදී මෙලෙස ගුවනින් මල්ලිසීම සිදු කර ඇත්තේ. එන්එස් මාකලන්ද නම් සුපින්වෙතෙකු විසින් ගුවන් යානයක් උපයෝගී කර ගනිමින් මෙම ගුවනින් මල්ලිසීම සිදු කර තිබෙනවා. එකල රුපියල් 120.50ක් වැනි මුදලකට සම්පූර්ණ ගුවන් කාලය ලෙස විනාඩි 170ක් සඳහා ගුවන් යානයක් ලබා ගනිමිනුයි මෙම කාර්යය සිදු කර ඇත්තේ. මෙලෙසින් නැරඹී ගුවනින් මල්ලිසීමේ කාර්ය අද දක්වාද පැවතින්නේ දහසක් සිත් තුළ මෙත්මල් පුබුදමින්. දැන් අවධානය විදේශ පුවත් වෙත. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වූ ඇමරිකානුවන්ට ඩොලර් 2000ක සහනාධාර චෙක් පතක් ලබා දීම සඳහා එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂයට බලය හිමි කොංග්‍රස් මණ්ඩලය ඇමරිකානුවන්ට ඩොලර් 2000ක සහනාධාර චෙක්පත් ලබා දීම සඳහා 275කට 134ක් ලෙස අනුමැතිය ලබා දී තිබෙනවා. ඉන් අනතුරුව එය රිපබ්ලිකන් බලය සහිත සෙනෙට් මණ්ඩලයේ අනුමැතියට යොමු කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කොරෝනා සහන පැකේජයේ ඇතුළත් මූල්‍ය වියදම් කෙටුම්පතට ජනපති ට්‍රම්ප් අවසන් මොහොතේ අත්සන් තැබූ අතර එහි සඳහන් වූයේ ඩොලර් 600ක සහනාධාර චෙක්පත් ඇමරිකානුවන්ට ලබා දීමටයි. එය ඩොලර් 2000 දක්වා ඉහළ නැංවිය යුතු බවට යෝජනා කළේද ජනාධිපති ට්‍රම්ප් විසින් වීම විශේෂත්වයක්. මේ අතර යුරෝපා සංගමයේ සියලු රටවල් වල ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා. යුරෝපා සංගමය තුල ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කෙරුණා. ඒ යටතේ කලාපීය රටවල් සියල්ලටම ෆයිසර් එන්නත බෙදා හැර ඇති බව එම සංගමයේ සභාපතිනිය සඳහන් කළේ. ඒ අනුව මෙහිදී මිලදී ගෙන ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන 200ක් බවයි වාර්තා වන්නේ.
මේ අතර නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමග එක්සත් රාජධානිය මේ වන විට වසංගතයේ දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා. නවතම වාර්තා අනුව කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමක් දැක ගැනීමට හැකි එංගලන්තයේ අද වන විට ආසාදිතයින් 20000 ඉක්මවා රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ්-19 වෛරස් ප්‍රභේදය පළමු වරට ජපානයෙන්ද හඳුනාගෙන තිබෙනවා. පසුගිය 19 වනදා දකුණු අප්‍රිකාවේ සිට ජපානය වෙත පැමිණි 30 හැවිරිදි කාන්තාවකට මෙලෙස නව වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ නව වෛරස් ප්‍රභේදයට වඩා දරුණු තත්ත්වයක් පෙන්눔 කරන බවට මෙතෙක් පර්යේෂණ මගින් අනාවරණය වී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ජපානයෙන් මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 2,20,000 ඉක්මවා වාර්තා වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 300කට අධිකයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට දෙසැම්බර් මස 30 වනදා ජලබලයෙන් කපු කැටීමේ යන්ත්‍රය සඳහා වන පළමු පේටන් බලපත්‍රය විලියම් පොලාඩ් වෙත නිකුත් කර ඇත්තේ 1791 දෙසැම්බර් මස 30 වන දිනයි. පෘථිවියේ ගෝලාකාර බව විද්‍යාමාන කෙරෙන පළමු ඡායාරූපය ප්‍රදර්ශනය කර ඇත්තේ 1930 දෙසැම්බර් මස 30 වන දිනයි. අන්තර්ජාතික වෙළඳාමේ සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණෙන් එක්සත් ජාතීන්ගේ වෙළඳ සහ සංවර්ධනය පිළිබඳ සම්මේලනය ආරම්භ කරන ලද්දේ 1964 දෙසැම්බර් මස 30 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.